හැමෝම සූදානම් වෙලා ඇති අද මම ඔයාලට WhatsApp group එකේ දැම්මා නිෂ්පාදන පිරිවැය කියන රිවිෂන් එකේ ටිකට් එක ගන්න මම ඔයාලට කිව්වා මේ ඔයාලගේ මම එදා දුන්න නිෂ්පාදන පිරිවැය කියන කොටස තමයි අද මම Zoom එකෙන් කරන්නේ. ඉතින් ඔයාලට වීඩියෝ ක්ලිප් කීපයක් දැම්මා ජාති කිනුකරණේ පාඩමට අදාළව. ඒ ටික ඔයා මේ වීඩියෝ ක්ලිප්ස් ටික අනිවාර්යෙන් බලන්න. මුලින් ඉඳලා මම මේ පාඩම් ටිකම WhatsApp group එකේ link එක දාලා තිනවා. ඒකෙන් වීඩියෝ ටික අනිවාර්යෙන් බලාගන්න. නෝට් එක මම වරින් වර ඔයාලට දානවා group එකට. එදා තියාගත්ත ටිකත් මම දාලා තිබ්බා. අනිත් ටිකත් මම ෆොටෝ ගහලා දාන්නම්. ඒ වගේම නෝට් එක ලියන්නත් මම අවස්ථාවක් දුන්නා. ජාති ගිණුම්කරණයේ පාඩම වීඩියෝ වලින්ම යමු එහෙමම. ඊළඟට මේ Zoom එකෙන් කරන මේ නිෂ්පාදන පිරිවැය පාඩම මම Zoom එකෙන් සම්පූර්ණයෙන්ම යනවා. ඒකට අදාළ වීඩියෝ එකකුත් ඔයාලට සකස් කරලා දානවා. ඊට පස්සේ මේ පාඩමේ වුණාම ඔයාලට පේපර් ටික ලියන්න. ඒ ටික සාකච්ඡා වෙනවා. ඊළඟට මම අර විදේශ විනිමය අනුපාතයට අදාළ ටියුට් එකක් දීලා ඇති. ගොඩක් දුරට මැදිරිගිරිය දරුවන්ට මේ පාඩමේ කොටස කරලා තියෙන. නමුත් ඒ අයත් ඒකට ජොයින්ට් වෙන්න. ඒ කොටස් ටික කරගෙන යනවා. මැදිරිගිරි ළමයිට මේ නිෂ්පාදන පිරිවැය මූලිකාංග ටික ඉවර කරලා තිබ්බේ. විවිධ වෙළඳපොළ තත්ත්ව කියන කොටස විතරයි ආවත් තිබ්බේ. නමුත් ඉඟුරක්ගොඩ හා පොළොන්නරුවේ ළමයිට මුල සිටම මේක කරන්න තිබ්බේ. ඒ නිසා මම මුලින් ඉඳලා ඒක පටන් ගත්තා. කිසි ගැටලුවක් නැහැ. හැමෝම මේකට සම්බන්ධ වෙන්න. හරි එහෙනම් අපි පාඩම් පටන් ගමු. උතේ මේ නිෂ්පාදන පිරිවැය කියන ටියුට් එකේ පළවෙනි ප්‍රශ්نين අහනවා පහත සංකල්ප කෙටියෙන් හඳුන්වන්න කියලා. ඒකේ අංක 1 මුළු නිෂ්පාදිතය. දැන් ඔයා මේ පිරිවැය පාඩමේ තියරි ඉගෙන ගත්තා. මුළු නිෂ්පාදිතය කියන එකෙන් අදහස් වෙන්නේ මුළු පළදාව කියන එක. මුළු පළදාව. ඔයා දන්නවා මේකට අපි කියනවා total product එක. TP කියලා කියන්නේ. total product එක. මුළු පළදාව. මොකද්ද මුළු පළදාව හිවත් මුළු නිෂ්පාදිතය කියලා කියන්නේ? අපි කියනවා නිෂ්පාදන ආයතනයක් තමන් සතු ස්ථාවර හා විචල්්‍ය කියන සාධක සියල්ල භාවිතා කරලා නිෂ්පාදනය කරන්න පුළුවන් සමස්ත නිමවුම් ප්‍රමාණය කිසියම් භාණ්ඩයකින් නිශ්චිත කාල පරිච්ඡේදයක් තුළ නිපදවිය හැකි සමස්ත භාණ්ඩ ප්‍රමාණයට අපි කියනවා මුළු පළදාව හෙවත් මුළු නිෂ්පාදිතය කියලා. සාමාන්‍යයෙන් ගාණක් හදනකොට අපිට මේ මුළු පළදාව කියන එක දෙනවා. දැන් ඊළඟට කතා කරන ආන්තික පළදාවයි සාමාන්‍ය පළදාවයි තමයි අපිට හදාගන්න තියෙන්නේ. එහෙනම් අපි මේකට හැඳින්වීමක් ලියාගමු මෙහෙම. ලියන්න එතන හිස්තැනේ නිෂ්පාදන ක්‍රියාවලියක් තුල ස්ථාවර හා විචල්්‍ය යෙදෝ සියල්ල භාවිත කරමින් කිසියම් කාල පරිච්ඡේදයක් තුල ආයතනයකට නිපදවාගත හැකි සමස්ත භාණ්ඩ ප්‍රමාණය මුළු පළදාව හෙවත් මුළු නිෂ්පාදිතය ලෙස හඳුන්වයි. මුළු පළදාව හෙවත් මුළු නිෂ්පාදිතය ලෙස හඳුන්වයි. right. සාමාන්‍ය නිෂ්පාදිතය කියන්නේ මොකද්ද පුතේ? අපි දන්නවා නිෂ්පාදන ආයතනයක ස්ථාවර හා විචල්්‍ය කියලා සාධක වර්ග දෙකක් තියෙනවා. ඒක මම ඊළඟට ඔයාලට නිර්වචනය කරන්න දෙනවා. දැන් සාමාන්‍ය පළදාව කියන එකෙන් අදහස් වෙන්නේ නිෂ්පාදන ක්‍රියාවලියක් සඳහා භාවිතා වන නිෂ්පාදන ක්‍රියාවලියකට භාවිතා වන අපි කියනවා මේ විචල්්‍ය සාධකයේ යෙදවුම් ඒකකයක් සඳහා මෙතන උතේ ඔයාලට ඇහෙන්නේ නැතුව යන්නේ නැති මයික් එකේ ප්‍රශ්නයක් ඉන්න ඕන අහගන්න මේ
මුළු නිෂ්පාදිතේ කියන එක අපි නිර්වචනය කළා. ඒක ඔයාගේ වීඩියෝ එකකින් ඔයාලට දාගන්න පුළුවන්. සාමාන්‍ය පළදාව කියන්නේ දැන් මුළු නිෂ්පාදිතේ කියව මොකද්ද? කිසියම් කාල පරිච්ඡේදයක් තුල නිෂ්පාදන ආයතනයක් සතු ස්ථාවර හා විචල් හේතුන් භාවිතා කරමින් කිසියම් භාණ්ඩයකින් ලබාගත හැකි මුළු නිමවුම් ප්‍රමාණය මුළු නිෂ්පාදන ප්‍රමාණයට තමයි අපි කියන්නේ මුළු පළදාව හේවත් මුළු නිෂ්පාදිතය කියලා. එතකොට ඊළඟ එකෙන් අපි කතා කරන්න හදන්නේ මේ සාමාන්‍ය පළදාව ගැන. නැත්තම් සාමාන්‍ය නිෂ්පාදිතය පිළිබඳව. මොකද්ද බලන්නකො සාමාන්‍ය නිෂ්පාදිතය කියන්නේ? අපි සාමාන්‍ය නිෂ්පාදිතය කියන එක හොයන්නේ මෙහෙමයි. සාමාන්‍ය නිෂ්පාදිතය. ඒකට අපි කියනවා සාමාන්‍ය පළදාව කියලා කියනවා. සමානයි ඉරෙන් උඩට ගන්නවා පුතේ මුළු පළදාව. මුළු පළදාව ගන්නවා ඉරෙන් උඩට. ඒක අපි බෙදනවා විචල්්‍ය යෙදවුම් ප්‍රමාණයෙන්. විචල්්‍ය යෙදවුම් ප්‍රමාණයෙන් බෙදනවා. එතකොට විචල්්‍ය යෙදවුමේ එක ඒකකයක් සඳහා ලබාගත හැකි සාමාන්‍ය නිමවුම් ප්‍රමාණය තමයි සාමාන්‍ය පළදාව කියලා කියන්නේ. විචල්්‍ය සාධකයේ එක් ඒකකයක් සඳහා ලැබෙන නිමවුම් ප්‍රමාණයට අපි කියනවා සාමාන්‍ය නිෂ්පාදිතය කියලා. මේක අපිට සංකේතයකින් පෙන්නුවොත් අපි කියනවා මේකට ඇවරේජ් ප්‍රොඩක්ට් එක AP සමානයි TP බෙදීම L. සාමාන්‍යයෙන් විචල්්‍ය සාධකයේ විදිහට ශ්‍රමය කියන එක තමයි මේ L කියලා හඳුන්වන්නේ. එහෙනම් ශ්‍රම පැය එකක නිෂ්පාදන හැකියාව. නැත්නම් එක ශ්‍රමිකයෙකුගේ නිෂ්පාදන හැකියාව. ඒක තමයි අපි සාමාන්‍ය පළදාව කියලා සලකන්නේ. දැන් ඔයා බැලුවොත් එහෙනම් අපි හිතමු ශ්‍රමිකේ පැය 8ක කාලයක් වැඩ කරලා අපි හිතමු බ්ලොක් ගල් නිෂ්පාදනය කරනවා නැත්නම් ගඩොල් නිෂ්පාදනය කරනවා කියලා. ගඩොල් කැට 40යි ඉඳන් කපන්න පුළුවන්. නැත්නම් ගඩොල් 400ක් කපන්න පුළුවන් නම් එක පැයකට එයා ගඩොල් කැට 50ක් කපලා තියෙනවා. ඒක තමයි මේ ශ්‍රමිකයාගේ පැය එකක ඵලදායීතාව කියලා කියන්නේ. ඒකට අපි කියනවා සාමාන්‍ය නිෂ්පාදිතය හේවත් සාමාන්‍ය පළදාව. ඇවරේජ් ප්‍රොඩක්ට් එක. ඒ කියන්නේ විචල්්‍ය සාධකයේ යෙදවුම් ඒකක එකක් සඳහා ලබාගත හැකි සාමාන්‍ය නිමවුම් ප්‍රමාණයට අපි කියනවා සාමාන්‍ය පළදාව කියලා. එහෙනම් ඔයා ලියන්න පුතේ එතන සාමාන්‍ය නිෂ්පාදිතය කියන එකේ ඇල ඉරක් දාලා ලියන්නේ මාතෘකාව සාමාන්‍ය පළදාව. වරහන් ඇතුලේ ලියන්නේ AP. AP. අපි එතන ලියමු නිර්වචනයක් මෙහෙම. ලියන්න. නිෂ්පාදන ක්‍රියාවලියක් තුල විචල්්‍ය යෙදවුමේ එක් ඒකකයක් සඳහා ලබාගත හැකි සාමාන්‍ය නිමවුම් ප්‍රමාණය සාමාන්‍ය නිෂ්පාදිතය හෙවත් සාමාන්‍ය පළදාව වේ. අපි සමීකරණයක් ලියමු පුතේ ගණනය කරන විදිය පෙන්වන්න. මෙන්න මේක ලියාගන්න. සාමාන්‍ය නිෂ්පාදිතය සමානයි මුළු පළදාව නැත්නම් මුළු නිෂ්පාදිතය බෙදන්න විචල්්‍ය යෙදවුම් ප්‍රමාණය. මුළු පළදාව එහෙම නැත්නම් මුළු නිෂ්පාදිතය බෙදීම විචල්්‍ය යෙදවුම් ප්‍රමාණයෙන් බෙදන්න. එතකොට AP සමානයි TP බෙදීම L කියලා දාගන්න. මෙතන TP කියන්නේ total product එක මුළු පළදාව, L කියන්නේ විචල්්‍ය සාධක ප්‍රමාණය. ඒ කියන්නේ ශ්‍රමය ඒකක ප්‍රමාණයනේ දාලා තියෙන්නේ. එතකොට එක ශ්‍රම පැයකට ඒකක 50ක් මේ නිෂ්පාදනය කරනවා කියලා මම මේ කියලා දුන්නා. හරිද? ඒ තමයි සාමාන්‍ය පළදාව.
විචල්්‍ය සාධකයේ එක ඒකකයක් සඳහා ලැබෙන නිමවුම් ප්‍රමාණය. හොයන්නේ AP සමානයි TP බෙදීම L. හරි. ඊළඟ සංකල්පයෙන් කතා කරනවා ආන්තික ඵලදාව ගැන. බලන්න මේකත් කියලා දෙන්න. මොකද්ද ආන්තික ඵලදාව කියලා කියන්නේ? අපිට කියනවා ආන්තික ඵලදාව. මේ ආන්තික ඵලදාව හොයන විදිය බලන්නකෝ. ආන්තික ඵලදාව. එහෙම නැත්නම් ආන්තික නිෂ්පාදිතය කියනවා. මේක හොයන්නේ ඉරෙන් උඩ ගන්නවා මුළු ඵලදාවේ වෙනස. මුළු ඵලදාවේ වෙනස ගන්නවා අපි. මුළු නිෂ්පාදිතයේ වෙනස. බෙදනවා විචල්්‍ය යෙදවුම් ප්‍රමාණයේ වෙනස. විචල්්‍ය යෙදවුම් ප්‍රමාණයේ වෙනසෙන් බෙදනවා. ඒ කියන්නේ මේක හොයන්න පුළුවන් මාර්ජිනල් ප්‍රොඩක්ට් එක සමානයි ඩෙල්ටා TP. ඒ කියන්නේ මුළු ඵලදාවේ වෙනස. බෙදනවා ඩෙල්ටා L වලින්. විචල්්‍ය යෙදවුම් ප්‍රමාණයේ වෙනසෙන් බෙදනවා. ඒ කියන්නේ මේකේ අර්ථය මොකක්ද කියලා බලන්නකො. මේ ආන්තික ඵලදාව කියන්නේ පුතේ නිෂ්පාදන ක්‍රියාවලිය තුල විචල්්‍ය සාධකය අතිරේක ඒකකයකින් වැඩි කරද්දී මුළු ඵලදාවට අමතරව එකතු වන නිමවුම් ප්‍රමාණය කොච්චරද කියන එක. විචල්්‍ය සාධකය අතිරේක එක ඒකකයකින් වැඩි කරනකොට මුළු ඵලදාවට අමතරව කොච්චර ප්‍රමාණයක් එකතු වෙනවද මේ විචල්්‍ය සාධකයේ හින්දා. ඒක තමයි ආන්තික ඵලදාව. දැන් උදාහරණයක් ගත්තොත් මෙහෙම නිකන් මේ තියෙන්නේ ශ්‍රමිකයින් ගන්න. මෙතන පෙන්නන්නේ මම මුළු ඵලදාව. අපි හිතමු ශ්‍රමිකයින් දෙන්නෙක් වැඩ කරද්දී මුළු නිෂ්පාදන ප්‍රමාණය ඒකක 200යි. මොනවා හරි ඒකක 200ක් එය දෙන්න නිපදවනවා. තුන්වෙනි ශ්‍රමිකයා දානවා. දැන් මුළු ශ්‍රමිකයින් සංඛ්‍යාව 3යි. මුළු ඵලදාව 200 අපි හිතමු 70 දක්වා වැඩි වෙනවා. දැන් බලන්න අලුතෙන් ශ්‍රමිකයින් එක්කෙනෙක් එකතු වෙනකොට මුළු ඵලදාවට අලුතෙන් එකතු වෙලා ඒකක 70ක්. එතකොට මේ තුන්වෙනි ශ්‍රමිකයා හින්දා මුළු ඵලදාව ඒකක 70කින් වැඩි වෙලා. ඒකට තමයි කියන්නේ ආන්තික ඵලදාව. එතකොට දැන් මෙතන ඩෙල්ටා TP කියන එක අපි ආදේශ කළොත් 70යි. ඩෙල්ටා L කියන්නේ මෙතන වෙනස 1යි. උත්තරේ 70යි. මොකක්ද ඒකෙන් අදහස් වෙන්නේ? අතිරේක ශ්‍රමිකයෙක් හින්දා මුළු ඵලදාවට අමතරව එකතු වෙලා තියෙන ඒකක 70ක්. ඒ කියන්නේ විචල්්‍ය සාධකයේ අතිරේක ඒකකයකින් වැඩි කරද්දී ඒ හින්දා මුළු ඵලදාව වැඩි වෙලා තියෙනවා ඒකක 70කින්. ඒකට තමයි අපි කියන්නේ ආන්තික ඵලදාව කියලා. එහෙනම් ආන්තික ඵලදාව අපි නිර්වචනය කරන්න පුළුවන් විචල්්‍ය යෙදවුම් ප්‍රමාණය අතිරේක එක ඒකකයකින් වැඩි කිරීම නිසා මුළු ඵලදාවට අමතරව කොච්චර ප්‍රමාණයක් එකතු වෙනවාද? ඒකට තමයි අපි කියන්නේ ආන්තික ඵලදාව කියලා. පැහැදිලිද පුතේ? හරි. එහෙනම් අපි එතන ලියාගමු. ආන්තික නිෂ්පාදිතය කියන එකට ඇල ඉරක් දාලා ලියන්න ආන්තික ඵලදාව කියලා. වරහන් ඇතුලේ ලියන්න MP කියලා. MP කියලා ලියන්න. දැන් මේකේ නිර්වචනය මෙහෙම ලියමු. අපි ලියමු නිෂ්පාදන ක්‍රියාවලියක් තුල විචල්්‍ය යෙදවුම් ප්‍රමාණය අතිරේක ඒකකයකින් වැඩි කරන විට මුළු ඵලදාවට අමතරව එකතු වන නිමවුම් ප්‍රමාණය ආන්තික නිෂ්පාදිතය වේ. හරි අපි මේ සමීකරණ දෙක ලියාගමු පුතේ ගණනය කරන විදිය පෙන්නන්න. ලියා ගන්න ආන්තික ඵලදාව සමානයි
ආන්තික පළදාව සමානයි ඉරෙන් උඩ ලියන්න මුළු පළදාවේ වෙනස. මුළු පළදාවේ වෙනස බෙදන්න විචල්්‍ය යෙදවුම් ප්‍රමාණය වෙනසේ. මුළු පළදාවේ වෙනස බෙදනවා විචල්්‍ය යෙදවුම් ප්‍රමාණය වෙනසේ. සංකේත වලින් ලියන්න MP සමානයි ඩෙල්ටා TP බෙදීම ඩෙල්ටා A. MP සමානයි ඩෙල්ටා TP බෙදීම ඩෙල්ටා A. හරිද? ඒ තමයි ආන්තික පළදාව. හරි. ඊළඟ ප්‍රශ්නට යනවා පුතේ. දෙවෙනි කොටස පහත දැක්වෙන එක් එක් කොටසෙහි අඩංගු පද යුගලයන්හි ඇතුළත් සංකල්ප අතර වෙනස පැහැදිලි කරන්න. පළවෙනි එකේ තියෙනවා ස්ථාවර යෙදවුම් හා විචල්්‍ය යෙදවුම් පිළිබඳ වෙනස අහලා තියෙනවා. අපි ඒ දෙන්න සාකච්ඡා කරමින් බලමු. ආයතනයක අපි නිෂ්පාදන ක්‍රියාවලිය තුල භාවිතා වන යෙදවුම් හෙවත් නිෂ්පාදන සාධක ගත්තහම ඒ යෙදවුම් කොටස් දෙකකට බෙදනවා පුතේ. එකක් තමයි ස්ථාවර යෙදවුම්. අනිත් එකනට කියනවා විචල්්‍ය යෙදවුම්. විචල්්‍ය යෙදවුම්. මේ දෙන්නගේ වෙනස මොකක්ද? අපි කියනවා ස්ථාවර යෙදවුම් නැත්නම් ෆික්ස් ෆැක්ටර් කියලා කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලියක් තුල නිමෝන් ඒකක ගණනට සංවේදීව වෙනස් නොවන කෙටි කාලයක් තුලදී පහසුවෙන් වෙනස් කරන්න බැරි යෙදවුම් වලට තමයි අපි කියන්නේ ස්ථාවර යෙදවුම් කියලා. ඒ කියන්නේ කෙටි කාලයක් තුල නොවෙනස්ව පවත්නා සාධක. අපි කියනවා කෙටි කාලයක් තුල පහසුවෙන් වෙනස් කරන්න බෑ. නිමෝම වෙනස් වන විට ඒකට සංවේදීව කෙටි කාලයක් තුල පහසුවෙන් වෙනස් කළ නොහැකි යෙදවුම් තමයි ස්ථාවර යෙදවුම් කියන්නේ. මේවා ස්ථාවර යෙදවුම් දක්නට ලැබෙන්නේ කෙටි කාලීන නිෂ්පාදන ක්‍රියාවලිය තුල විතරයි. යම් නිශ්චිත ධාරිතා මට්ටමක් දක්වා ස්ථාවර සාධක නොවෙනස්ව තියෙනවා. ඒ ධාරිතා මට්ටම විශාල වෙනකොට ස්ථාවර සාධකත් වෙනස් වෙන්න පුළුවන්. දැන් මේවට තියෙන උදාහරණ මොනවද පුතේ? ස්ථාවර සාධක වලට අපි ගත්තොත් යන්ත්‍රෝපකරණ ආයතනයේ සතු තියෙන යන්ත්‍රෝපකරණ ඒකකයෙන් ඒකකයට වෙනස් වෙන්නේ නැහැ. ඊළඟට ගත්තොත් එහෙම ගොඩනැගිලි ඒකෙන් ඒකට වෙනස් වෙන්නේ නැහැ. ලී බඩු උපකරණ ගත්තොත් ඊළඟට නිෂ්පාදන තාක්ෂණය ගත්තොත් මෙන්න මේවා තමයි අපි ස්ථාවර සාධක කියලා සාමාන්‍යයෙන් සලකන්නේ. ඒ කියන්නේ ආයතනයක නිමෝන් ඒකක ගාන වෙනස් කරන විට ඊට සංවේදීව ඊට අනුකූලව කෙටි කාලයක් තුල පහසුවෙන් වෙනස් කළ නොහැකි යෙදවුම්. නිශ්චිත ධාරිතා මට්ටමකදී මේ ස්ථාවර සාධක නොවෙනස්ව තියෙනවා. ඒකට විචල්්‍ය සාධක කියන්නේ මොනවද? විචල්්‍ය සාධක කියන්නේ ආයතනයක නිමෝන් ප්‍රමාණය වෙනස් වෙද්දී ඒ නිමෝන් ඒකක ගණන වෙනස් වීමට සංවේදීව පහසුවෙන් වෙනස් කළ හැකි යෙදවුම් තියෙනවා. එවැනි යෙදවුම් වලට අපි කියනවා විචල්්‍ය යෙදවුම් කියලා. මේ විචල්්‍ය යෙදවුම් කෙටි කාලයේදී වගේම දිගු කාලයේදී අකණ්ඩව වෙනස් වෙනවා. ඒ කියන්නේ විචල්්‍ය සාධක කෙටි කාලයේදීත් වෙනස් වෙනවා දිගු කාලයේදීත් වෙනස් වෙනවා. නිමවුමට සංවේදීව පහසුවෙන් වෙනස් කරන්න පුළුවන් යෙදවුම්. දැන් ඇඟලුම් ආයතනයක ගත්තොත් මොනවද තියෙන විචල්්‍ය යෙදවුම්? එකක් අමුද්‍රව්‍ය. රිදී නූල් බොත්තම් වගේ අමුද්‍රව්‍ය. ඊළඟට අපි ගත්තොත් එහෙම ශ්‍රම කාලය. ශ්‍රම කාලය ගත්තොත් විචල්්‍ය සාධකයක්. නේද? ඊට පස්සේ අපි ගත්තොත් යන්ත්‍ර කාලය. යන්ත්‍ර කාලය. ඊළඟට තව එකක් ගත්තොත් ඉන්ධන වගේ දේවල්. දැන් බලන්න මේවා තමයි විචල්්‍ය සාධක කියලා අපි සලකන්නේ. ඒ කියන්නේ නිමවුන් ඒකක ගාන වෙනස් වෙද්දී ඊට සංවේදීව කෙටි කාලයක් තුල පහසුවෙන් වෙනස් කරන්න පුළුවන් සාධක. මේවට අපි කියනවා විචල්්‍ය සාධක කියලා. එතන ආයතනයක නිමවුම රඳාපවතින්නේ මේ විචල්්‍ය සාධක වෙනස් කිරීම මත. ඒ කියන්නේ අපි අර සාමාන්‍ය පළදාව හා ආන්තික පළදාව ගන්නකොට විචල්්‍ය සාධකයේ තමයි ඉරින් යටට අපි යොදාගත්තේ නේ.
ඒ හින්දා අපි කියනවා විචල්්‍ය සාධක මත තමයි නිමවුමේ හැසිරීම ඇත්තටම තීරණය වෙන්නේ. හරි එහෙනම් අපි මේ දෙක ලියාගෙන ඉන්නු. ලියන්නේ ස්ථාවර යෙදුම්. ස්ථාවර යෙදුම්. අපි ලියමු. ආයතනයක නිමවුම් ඒකක ගණන වෙනස් කරන විට ඊට සංවේදීව කෙටි කාලයක් තුලදී පහසුවෙන් වෙනස් කළ නොහැකි යෙදවුම් ස්ථාවර යෙදවුම් වේ. නිශ්චිත ධාරිතා මට්ටමකදී ස්ථාවර යෙදවුම් නොවෙනස්ව පවතී. උතේ දැන් වේගෙන් කියනවා කියලා හිතන්න එපා. දැන් ඔයාලට මේ වීඩියෝ එක නැත්තම් හම්බ වෙනවා ඉස්සරහට. ආපහු සර්වයක් මේක බලලා අනුපාඩු හදා ගන්න පුළුවන්. ඒ නිසා මම නෝට් එකත් ආයෙ දානවා මේකේ. ඒ ටික ආයෙ පුරවා ගන්න පුළුවන් හිස්තැන්. එහෙනම් අහගෙන ඉන්න උගන්නදී නෝට් එකත් ඉමීට ලියාගෙන යන්න. කටු සටහනක් වශයෙන් හරි. රයිට්. උදාහරණ ලියා ගන්න එතන යන්ත්‍රෝපකරණ, ගොඩනැගිලි, ලීබඩු උපකරණ, නිෂ්පාදන තාක්ෂණය වගේ. යන්ත්‍රෝපකරණ, ගොඩනැගිලි, ලීබඩු, නිෂ්පාදන තාක්ෂණය. ඊළඟට අපි ඊළඟ ඡේදය ලියමු පුතේ විචල්්‍ය සාධක. විචල්්‍ය යෙදවුම්. එතන අපි මෙහෙම ලියමු. ආයතනයක නිමවුම් ඒකක ගණන වෙනස් වන විට ඊට සංවේදීව කෙටි කාලයක් තුලදී වෙනස් කළ හැකි නැත්නම් පහසුවෙන් වෙනස් කළ හැකි යෙදවුම් විචල්්‍ය යෙදවුම් වේ. right. උදාහරණ කීපයක් ලියමු. අමුද්‍රව්‍ය, ශ්‍රම කාලය, යන්ත්‍ර කාලය, ඉන්ධන වගේ දේවල්. හරි. right. දැන් මේ ප්‍රශ්නේම ආයන්න කොටසට අපි එනවා. ඒකෙන් අහනවා පුතේ නිෂ්පාදනයේ කෙටි කාලය හා දිගු කාලය අතර තියෙන වෙනස මොකක්ද කියලා. දැන් ඔයාට මතක් වෙනවා නම් තියරි අපි ඉගෙන ගත්ත තියරි පාඩමට අදාළ සටහන් කෙටි කාලය හා දිගු කාලය කියලා සංකල්ප දෙකක් කියලා දීලා තියෙනවා ඔයාට. නිෂ්පාදනයේ කෙටි කාලය short run එක. කෙටි කාලයයි දිගු කාලයයි කියලා සංකල්ප දෙකක් කියලා දීලා තියෙනවා. මොකද්ද මේ දෙක අතර තියෙන වෙනස? දැන් මේවා තමයි අහන්නේ විභාගෙ. දැන් මේ විදියටත් කියලා දෙද්දි සමහරුන්ට ඒ උවමනාවක් නෑ අහගෙන ඉන්න. මගේ නම් මතේ තමයි පුතේ මේ චූටි කාලය තුල ඔයා මේ පන්ති ටිකෙන් හරි අල්ලගන්න දෙයින් සමහර ළමයෙකුට හොඳ රිසල්ට් එකකට වැඩ කරන්න පුළුවන්. ඉතින් දැන් පහුගිය අවුරුද්දේ වැඩ කරපු ළමයිට හොඳ ප්‍රතිඵල තියෙනවා. ඉතින් උවමනාව කියන එක තමයි ඇති කරගන්න ඕනේ. ප්‍රශ්න තියෙනවා. සිග්නල් ගැටලු තියෙයි, තාක්ෂණික ගැටලු තියෙයි නේද? නමුත් අපි මේ වැඩෙන් ගොඩ යන්න එපේ. අපි කැමති ඔයාව මුණ ගැහිලා අපිට පන්තියක් කරන්න තිබුණා. නමුත් ඒ නොතිබීම මත අපි කෙසේ හෝ ඔයාට මේක සම්බන්ධ කරලා මේ පාඩම් ටික විධිමත්ව සකස් කරගෙන තියරි රිවිෂන් ඔක්කොම කරගෙන යන වැඩසටහනක් හදනකොට අපේ පැත්තෙන් අපි කරන්න පුළුවන් උපරිම දේ කරනවා නම් ඔයාගේ පැත්තෙන් සාධාරණ කැපකිරීමක් ඒ වෙනුවෙන් කරන්න. අඩුපාඩු වෙන්න පුළුවන් පුතේ තාක්ෂණයත් එක්ක යන වෙලාවේ
මේ ලයිව් ගණන වෙලාවේ යම් යම් ගැටලු සිද්ධ වෙන්න පුළුවන්. ඒවා සමනය කරගෙන යන්න ඕනේ. ඒ හින්දා තමයි උදව්වක් විදියට ඔයාට වචනයක්වත් මග ඇරෙන්නේ නැති වෙන්න මම මේවා ඔක්කොම වීඩියෝ එකකින් අහපම දානවා ඔයාට. මම වීඩියෝ කරලා ආයෙ දානවා. එතකොට මේ හැමදේම පිළිවෙලකට ඔයාගේ ඔළුගෙඩියට දා ගන්න ඕනේ. ඉතින් පාඩමෙන් පාඩම මේ හැම දෙයක්ම පිළිවෙලට කරන්න තමයි එක මේ දවස් කීපයක් මම පාඩම් දාලා තියෙනවා. ඇත්තටම ලොකු වෙලාවක් එක දිගටම උගන්වපුවාම මේ ඔන්ලයින් පාඩම් එපා වෙන හින්දා තමයි උපරිම පැය දෙකකට වගේ සීමා කරලා දවස් 10ක් නේද සතියක දවස් 4ක් 5ක් මම වාට දීලා තියෙනවා ටයිම්. අද විතරයි මේ ටිකක් කලින් මේ සෙනසුරාදා පන්තිය පටන් ගත්තේ මේ මාත් එළියට ඇවිල්ලා Zoom එක කරන්නේ. ගෙදර හරියට සිග්නල් සකස් වෙන්නේ නැහැ. අනිත් එක ශබ්ද බද්ද වැඩි හින්දා. ඒ හින්දා මේ අර එන්න යන්න අමාරු බවක් තියෙනවා. දැන් යන්නේක සංචරණේ සීමා කරලා තියෙන හින්දා. සඳයෙන් පස්සේ අපිට ආයෙ සාමාන්‍ය පරිදි අර දීපු ටයිම් ටේබල් එකටම වැඩ කරන්න පුළුවන්. හරි. ඔයාලගේ මීටින් එක කට් වුණොත් අර ලින්ක් එක ක්ලික් කරලා ආයෙත් එන්න පුතේ මීටින් එකට. ඒ විදිහට වෙයි. ඒක අවුලක් නෑ. අපි එහෙම කරගෙන යමු. හරි. රයිට්. එහෙනම් අපි මේක ලියාගෙන ඉමුකෝ. කෙටි කාලයයි දිගු කාලයයි කියන්නේ මොකක්ද කියලා අපි හැඳින්වීමක් කරේ නෑ. පුතේ කෙටි කාලය කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. කොහොම හොඳට අහගන්න. දැන් මේක ලිත් වර්ෂ, දින දර්ශන, කැලෙන්ඩර්, සති මාස, වර්ෂ එහෙම මනින කාලයක් නෙවෙයි කියන එක ඉස්සර තේරුම් ගන්න. වරමන් තීරි පන්තියේදීත් කියලා දුන්නා. මේ නිෂ්පාදනයේ කෙටි කාලය හා දිගු කාලය කියන දෙක අපි මනින්නේ කාලය පදනම් කරගෙන නෙවෙයි අත්‍තරම. මේක මනින ප්‍රධානම නිර්ණායකය තමයි ආයතනයක් සතු ස්ථාවර සාධක වෙනස් කිරීමට ගතවන කාලය පදනම් කරගෙන. නැත්තම් ස්ථාවර සාධක වෙනස් වෙන්නේ කොච්චර කාලයකින්ද ඒක පදනම් කරගෙන තමයි කෙටි කාලයයි දිගු කාලයයි වෙනස් වෙන්නේ. එහෙනම් මොකක්ද මේ කෙටි කාලයේ තියෙන ස්වභාවය? ඔන්න හොඳට මතක තියාගන්න. නිෂ්පාදන ආයතනයක කෙටි කාලය කියලා කියන්නේ පුතේ අවම වශයෙන් එක සාධකයක් හෝ ස්ථාවරව තියාගෙන විචල්්‍ය සාධක විතරක්ම වෙනස් කරලා නිමවුම වැඩි කරගන්න පුළුවන් උපරිම කාලයට අපි කියනවා කෙටි කාලය කියලා. එහෙනම් මේකේ තියෙන ලක්ෂණය තමයි ස්ථාවර සාධක නොවෙනස්ව තියාගෙන විචල්්‍ය සාධක විතරක් වෙනස් කරලා නිමවුම වෙනස් කිරීමට ගතවන කාලයට අපි කියනවා කෙටි කාලය කියලා. ඉතින් විචල්්‍ය සාධක විතරක් උපරිමයෙන් වෙනස් කරන්න පුළුවන් කාලයක් තියෙනවා. එතනින් එහාට විචල්්‍ය සාධකයේ විතරක් වෙනස් කරලා නිමවුම වෙනස් කරන්න බෑ. අන්න එතනදී ස්ථාවරයි කියන සාධකයක් අපිට වෙනස් කරන්න අවස්ථාවක් එනවා. ඒ එන දක්වා තියෙන කාලයට තමයි අපි කියන්නේ කෙටි කාලය. කෙසේ හෝ කෙටි කාලයේදී ස්ථාවරයි කියලා සාධක එකක් හෝ කීපයක් තියෙන්න පුළුවන්. විචල්්‍ය සාධක විතරයි වෙනස් කරන්නේ. අන්න එම කාලයට අපි කියනවා කෙටි කාලය කියලා. ඔයාට මතක නම් මේ කෙටි කාලයේදී ආයතනයක ඵලදාවේ හැසිරීම තීරණය කරන න්‍යායක් තියෙනවා. මොකක්ද? ඔයාට මතක නම් අපි ඉගෙන ගත්තා හීනවන ඵලදා නීති කියලා එකක් කියලා දුන්නා. මතකද? හීනවන ඵලදා නීතිය. මේ හීනවන ඵලදා නීතියට අනුව තමයි කෙටි කාලයේදී ආයතනයක ඵලදාව තීරණය වෙන්නේ. එහෙනම් මොකද්ද දිගු කාලය කියන්නේ? ඔන්න අපි එනවා ඊළඟ කොටස. දිගු කාලය කියලා කියන්නේ ආයතනයක නිමවුම වෙනස් කිරීම සඳහා ආයතනයක් සතු නැත්නම් ස්ථාවර සාධක පවා ආයතනයක් සතු ස්ථාවර යෙදවුම් පවා වෙනස් කිරීමට ප්‍රමාණවත් වන කාලයට අපි කියනවා දිගු කාලය කියලා. එතකොට අර කිව්ව කෙටි කාලේ අවසාන වෙච්ච ගමන් පටන් ගන්න දිගු කාලය. මොකද කෙටි කාලයේදී ස්ථාවර සාධක වෙනස් වෙන්නේ නැහැ. විචල්්‍ය සාධක විතරයි වෙනස් වෙන්නේ. හැබැයි දිගු කාලයට ආවම අර ස්ථාවරයි කියන සාධක ටිකත් අපි මොකද කරන්නේ? වෙනස් කරනවා. ඒ දක්වා ප්‍රමාණවත් වන කාලයට අපි කියනවා දිගු කාලය කියලා. එහෙනම් අපි දිගු කාලයේදී ස්ථාවරයි විචල්්‍යයි කියලා සාධක වර්ග දෙකක් තියෙන විදිහක් නැහැ. අර ස්ථාවර සාධක වෙනස් වෙන තත්ත්වයටපත් වෙනවා. ඒකට ආයතනයේ පරිමාණය විශාල වෙනවා. ඒ වගේම නව ඉදිකිරීම සිද්ධ වෙනවා. ව්‍යාපාර නැත්නම් ආයතනයේ ප්‍රසාරණය වෙනවා. නිමවුම් ධාරිතා මට්ටම විශාල වෙනවා.
ඒ නිසා මේ දිගු කාලයේදී පුතේ ඵලදාවේ හැසිරීම තීරණය වන න්‍යායට අපි කියනවා පරිමානානුකූල. පරිමානානුකූල ඵලදා නීතිය කියලා. මෙන්න මේ නීතියට අනුව තමයි දිගු කාලයේදී ආයතනයේ ඵලදාව තීරණය වෙන්නේ. පරිමානානුකූල ඵලදා නීතියට යටත්ව තමයි දිගු කාලයේදී ආයතනයේ ඵලදාව තීරණය වෙන්නේ. පැහැදිලිද? ඒ කතන්දර දෙක ඇතුළත් කරලා අපි මේ වෙනස හඳුන්වන්න ඕනේ. හරි ඔය හිස්තන මැදින් ඉරක් ගහලා වෙන් කරගත්තත් කමක් නැහැ. නැත්තම් දිගටම ලියුවත් කමන්නේ. අපි ලියමු මේ දෙක. කෙටි කාලය ගැන. අපි ඉස්සල්ලාම ලියමු. කෙටි කාලය යනු ආයතනයක් සතු ස්ථාවර සාධක. ආයතනයක් සතු ස්ථාවර සාධක නොවෙනස්ව තබාගෙන නැත්නම් ස්ථාවරවම තබාගෙන නොවෙනස්ව තබාගෙන විචල්්‍ය සාධක පමණක් වෙනස් කරමින් නිමවුම වෙනස් කරගත හැකි උපරිම කාලයයි. මෙහිදී ස්ථාවර හා විචල්්‍ය වශයෙන් යෙදවුම් වල ස්වරූප දෙකක් පවතින අතර ආයතනයේ ඵලදාව වෙන උද්දුත පාඩයක් ලියන්න නැත්නම් වෙනම පෑනකින් ලියන්න. හීනවන ඵලදා නීතියට යටත් වේ. ආයතනයේ ඵලදාව හීනවන ඵලදා නීතියට යටත් වේ. හරි. ඊළඟ පැත්ත නැත්නම් ඊළඟ ඡේදය ලියන්න දිගු කාලය ගැන. අපි ලියමු. දිගු කාලය යනු ආයතනයක නිමෝම වෙනස් කිරීම සඳහා ස්ථාවර සාධක පවා වෙනස් කිරීමට ප්‍රමාණවත් වන කාලයයි. ස්ථාවර සාධක පවා වෙනස් කිරීමට ප්‍රමාණවත් වන කාලයයි. එබැවින් දිගු කාලයේදී ආයතනයේ සතු සියලු සාධක විචල්්‍ය සාධක බවට පත්වන අතර ආයතනයේ ඵලදා නැත්නම් පරිමාණය විශාල වේ. එබැවින් දිගු කාලයේදී ඵලදාවේ හැසිරීම පරිමානානුකූල ඵලදා නීතියට යටත් වේ. අන්න ඒ කාරණා දෙක ලියවෙන්න ඕන කෙටි කාලය හා දිගු කාලයට අදාළව. ඊට අපි යමු ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස
කෙටි කාලීන නිෂ්පාදන ශ්‍රිතය හඳුන්වන්න. හරි පුතේ අපි නිෂ්පාදන ශ්‍රිතය කියන මාතෘකාවට එන්නේ. නිෂ්පාදන ශ්‍රිතය. දැන් අපි බලනවා ශ්‍රිතයක් කියන්නේ මොකක්ද කියලා අපි ඉගෙන ගන්නවා. ශ්‍රිතයක්. අපි නිෂ්පාදන ශ්‍රිතය කතා කරන කලින් දැන් ශ්‍රිතයක් කියලා කිව්වේ ස්වායත්ත විචල්‍යයක් හා පරායත්ත විචල්‍යයක් කියන විචල්‍යයන් දෙකක් අතර තියෙන තාක්ෂණික සම්බන්ධතාවයට තමයි අපි පුතේ ශ්‍රිතයක් කියලා කිව්වේ. එතකොට නිෂ්පාදන ශ්‍රිතය තුල කවුද විචල්‍යයන් දෙක? අපි කියනවා නිෂ්පාදන ශ්‍රිතය තුල නිමෝම තමයි පරායත්ත විචල්‍යය. මේ නිමෝම රඳා පවතිනවා නිෂ්පාදන සාධක මත. නිෂ්පාදන සාධක නැත්තම් යෙදවුම් කියලා කියමු අපි. යෙදවුම් මත. එතකොට මේ යෙදවුම් තමයි ස්වායත්ත විචල්‍ය. ඒ අනුව වෙනස් වන නිමවුම් ප්‍රමාණයට අපි කියනවා පරායත්ත විචල්‍ය කියලා. එතකොට මේ යෙදවුම් කොටස් දෙකකට අපි ගන්නවා ස්ථාවර යෙදවුම් හා විචල්‍ය යෙදවුම් කියලා වර්ග දෙකක් තියෙනවා. ඒ නිසා කෙටි කාලය හා දිගු කාලය කියලා මේ නිෂ්පාදන ශ්‍රිතේ කොටස් දෙකකට බෙදන්න පුළුවන්. දැන් අපි නිෂ්පාදන ශ්‍රිතේ නැවත කෙටි කාලීන නිෂ්පාදන ශ්‍රිතයයි දිගු කාලීන නිෂ්පාදන ශ්‍රිතයයි කියන කොටස් දෙකකට වර්ග කරනවා. ඇයි? ඒකට හේතුව තමයි මේ කෙටි කාලය හා දිගු කාලය කියන කාල දෙකේදී ආයතනයේ සතු යෙදවුම් වල ස්වභාවය වෙනස් වෙනවා. කෙටි කාලයේදී ඔයා දන්නවා ස්ථාවර සාධකයි විචල්‍ය සාධකයි කියලා සාධක වර්ග දෙකක් තියෙනවා. නමුත් දිගු කාලයේදී සියලු සාධක විචල්‍ය සාධක බවට පත් වෙනවා. ඒ නිසා කෙටි කාලය හා දිගු කාලය කියන කාල දෙකේදී මේ නිෂ්පාදන ශ්‍රිතයේ ස්වභාවය වෙනස් වෙනවා. ඉතින් අපිට මෙතනින් අහන්නේ පුතේ කෙටි කාලීන නිෂ්පාදන ශ්‍රිතය හඳුන්වා ගන්න. දැන් කෙටි කාලයේදී දැනටමත් දන්නවා කෙටි කාලයේදී නිෂ්පාදන සාධක වර්ග දෙකක්ම තියෙනවා. ඒ කියන්නේ යෙදවුම් වල ස්වરૂප දෙකක් තියෙනවා. මොනවාද? ඇතැම් සාධක ස්ථාවර සාධක වශයෙන් තියෙනවා. ඇතැම් සාධක විචල්‍ය සාධක වශයෙන් තියෙනවා. ඒ නිසා ස්ථාවර හා විචල්‍ය කියන සාධක දෙවර්ගයටම අනුව තමයි ආයතනයේ නිමෝම වෙනස් වෙන්නේ. ඒ නිසා අපිට පුළුවන් කෙටි කාලීන නිෂ්පාදන ශ්‍රිතය මෙන්න මෙහෙම ලියන්න. මේ බලන්නකො. Q රඳා පවතිනවා. මම මේක ක්‍රම දෙකකට ලියනවා. එක ක්‍රමයක් තමයි L1 L2 L3 තිත්පේලියක් Ln K මේ මොකද්ද කියලා. දැන් මෙතන L කියන්නේ පුතා විචල්‍ය සාධක. විචල්‍ය සාධක වෙනස් වෙන හින්දා ඒවා කීපයක් තියෙන්න පුළුවන්. හැබැයි අපි ස්ථාවර සාධක වෙනස් වෙන්නේ නැහැ. මේ K කියන්නේ ස්ථාවර සාධක. ඒ හින්දා K කියන එකේ K1 K2 දාන්නේ නැහැ. ඒක ස්ථාවරයි කෙටි කාලයේදී. මේකම ලියන්න පුළුවන් තව ක්‍රමයක් තමයි Q රඳා පවතිනවා V1 V2 V3 තිප්පේලියක් Vn F කියලා ලියන්නත් පුළුවන්. මෙතන V කියන්නේ variable factor fixed factor ස්ථාවර යෙදුම් නැත්නම් විචල්‍ය යෙදුම් සහ ස්ථාවර යෙදුම්. ඒකේ 30 විචල්‍ය යෙදුම් තමයි වෙනස් වෙන්නේ. එහෙනම් මෙන්න මේ ආකාර දෙකටම අපිට කෙටි කාලීන නිෂ්පාදන ශ්‍රිතය ඉදිරිපත් කරන්න පුළුවන්. එතකොට මේක නිර්වචනය කරන්නේ කොහොමද? අපි කෙටි කාලීන නිෂ්පාදන ශ්‍රිතය හඳුන්වන්නේ කෙටි කාලයේදී ආයතනයක් සතු ස්ථාවර සාධක නොවෙනස්ව තියාගෙන විචල්‍ය සාධක පමණක් වෙනස් කරමින් නිෂ්පාදනයේ නිරත වන විට එකී විචල්‍ය සාධක හා නිමෝම අතර පවත්නා තාක්ෂණික සම්බන්ධතාවය තමයි කෙටි කාලීන නිෂ්පාදන ශ්‍රිතය කියන්නේ. ඒක හොඳට මතක තියාගන්න. ආයෙත් මම එක සැරයක් කියනවා. කෙටි කාලයේදී ආයතනයක් සතු ස්ථාවර යෙදුම් නොවෙනස්ව තබාගෙන විචල්‍ය සාධක පමණක් වෙනස් කරමින් නිෂ්පාදනයේ නිරත වන විට එකී විචල්‍ය යෙදුම් හා නිමවුම අතර පවත්නා තාක්ෂණික සම්බන්ධතාවයට අපි කියනවා කෙටි කාලීන නිෂ්පාදන ශ්‍රිතය කියලා. හරි. ඉතින් ලියමු බලන්න මේ අපි ලියමු. කෙටි කාලයේදී ආයතනයක් සතු
ආයතනයක් සතු ස්ථාවර යෙදවුම් නොවෙනස්ව තබාගෙන විචල්්‍ය යෙදවුම් පමණක් වෙනස් කරමින් නිෂ්පාදනයේ නිරත වන විට එකී විචල්්‍ය සාධක හා නිමවුම අතර පවත්නා තාක්ෂණික සම්බන්ධතාවය කෙටිකාලීන නිෂ්පාදන ශ්‍රිතය වේ. right අපිට පුළුවන් මේ දෙක ලියාගන්න කොටු කරලා ලියාගන්න මේ ආකාර දෙකටම කෙටිකාලීන නිෂ්පාදන ශ්‍රිතය ඉදිරිපත් කරන්න පුළුවන්. මේ දෙක ලියමු. පළවෙනි එක Q සමානයි F වරහන් ඇතුලේ L1, L2, L3 තිප්පේරියක් Ln, K. දෙවෙනි එක ලිව්වේ හැකි Q සමානයි F වරහන් ඇතුලේ V1, V2, V3 තිප්පේරියක් Vn, F කියලා ලියන්න පුළුවන්. හරි. ඒ තමයි පළවෙනි කොටස. දෙවෙනි කොටසෙන් අහනවා ගොඩාක් වටින ප්‍රශ්නයක්. හීනවන ඵලදා නීතිය යන්න හඳුන්වා එම නීතියට හේතු කවරේදයි දක්වන්න. එහා පැත්තේ පිටුවේ ඉඳ තියෙනවා යා කියන්නේ. අපි ඉස්සලා සාකච්ඡාව දාලා ඉන්නේ මොකද්ද පුතේ හීනවන ඵලදා නීතිය කියන්නේ. දැන් මොහොතකට කලින් මම කිව්වා ආයතනයක කෙටිකාලීන ඵලදාවේ හැසිරීම තීරණය වෙන්නේ හීනවන ඵලදා නීතියට අනුව. නම් මොකද්ද මේ හීනවන ඵලදා නීතියෙන් අදහස් වෙන්නේ? උදේ අපි හීනවන ඵලදා නීතිය නිර්වචනය කරන ක්‍රමයක් තියෙනවා. කොහොමද අපි හීනවන ඵලදා නීතිය නිර්වචනය කරන්නේ? ඔන්න අහගන්න මෙහෙම කියනවා. කෙටි කාලයේදී ආයතනයක් සතු ස්ථාවර සාධක නොවෙනස්ව තියාගෙන විචල්්‍ය සාධක පමණ වෙනස් කරමින් නිෂ්පාදනයේ නිරත වන විට එක්තරා අවස්ථාවකින් පසු විචල්්‍ය සාධකයේ සාමාන්‍ය ඵලදාව හා ආන්තික ඵලදාව යන දෙක ක්‍රමයෙන් පහළ යන තත්ත්වය හීනවන තත්ත්වය අපි කියනවා හීනවන ඵලදා නීතිය වෙයි කියලා. බලන්න මතක තියෙන ළමයි ඉන්නවද? බලන්න හිතෙන් කියවන්න පුළුවන්ද කියලා. අපි කියනවා කෙටි කාලයේදී ආයතනයක් සතු ස්ථාවර යෙදවුම් නොවෙනස්ව තබාගෙන විචල්්‍ය යෙදවුම් පමණ වෙනස් කරමින් නිෂ්පාදනයේ නිරත වන විට එක්තරා අවස්ථාවකින් පසු විචල්්‍ය යෙදවුමේ සාමාන්‍ය හා ආන්තික ඵලදාව ක්‍රමයෙන් හීනවන තත්ත්වයට තමයි කියන්නේ හීනවන ඵලදා නීතිය කියලා. එතකොට මේ හීනවන ඵලදා නීතියට බලපාන හේතු මොනවාද? එකම හේතුව තමයි පුතා කෙටි කාලයේදී ආයතනයක් සතුව පවතින සංරෝධක. කෙටි කාලයේදී ආයතනයක් සතු සංරෝධක තමයි හීනවන ඵලදා නීතියට බලපාන ප්‍රධාන හේතුව වෙන්නේ. මොකද්ද කෙටි කාලයේදී තියෙන සංරෝධකය? සංරෝධක කියන්නේ පුතේ බාධා. මොකද්ද ආයතනයක කෙටි කාලයේදී තියෙන ප්‍රධානම බාධකය? ප්‍රධානම බාධකය තමයි ආයතනයට ඍසි පරිදි ආයතනයට අවශ්‍ය පරිදි ස්ථාවර සාධක වෙනස් කළ නොහැකි වීම. ඒක තමයි කෙටි කාලයේදී ආයතනයකට තියෙන ප්‍රධානම සංරෝධකය. ආයතනයට ඍසි පරිදි ස්ථාවර යෙදවුම් වෙනස් කරන්න බැරි වීම. ඒ හින්දා මොකද වෙන්නේ? විචල්්‍ය සාධකයේ කාර්යක්ෂමතාවයේ ක්‍රමයෙන් හීන වෙන්න පටන් ගන්නවා. ඒ විචල්්‍ය සාධකයේ විතරනේ වෙනස් වෙන්නේ. එතකොට මේ විචල්්‍ය සාධකයේ කාර්යක්ෂමතාවය එන්න අඩු වෙනවා. ඒ හින්දා තමයි හීනවන ඵල ක්‍රියාත්මක වෙන්නේ. ඔය කතාව ඔයා ලියන්න ඕන අනිවාර්යෙන්ම. හරියන අපි නිර්වචනයේ ලියමු පුතේ පිටු අංක 3 ලියන්නේ. කෙටි කාලයේදී
කෙටි කාලයේදී ආයතනයක් සතු ස්ථාවර යෙදෝ ආයතනයක් සතු ස්ථාවර යෙදෝ නොවෙනස්ව තබාගෙන විචල්්‍ය සාධක පමණක් වෙනස් කරමින් නිෂ්පාදනයේ නිරත වන විට එක්තරා අවස්ථාවකින් පසු විචල්්‍ය සාධකයේ සාමාන්‍ය හා ආන්තික ඵලදාව ක්‍රමයෙන් පහළ යන ස්වභාවය හීනවන ඵලදා නීතියයි. අපිට ඒකට හේතු ලියන්න පුළුවන් ඊළඟ ඡේදෙ ලියන්න උත්තේ. හීනවන ඵලදා නීතියට හේතුව වන්නේ කෙටි කාලයේදී ආයතනයක් තුල පවතින සංරෝධකයි. එනම් කෙටි කාලයේදී ආයතනයට විසි පරිදි ස්ථාවර යෙදෝ වෙනස් කර නොහැකි වීමයි. මේ නිසා විචල්්‍ය සාධකයේ ආන්තික කාර්යක්ෂමතාවය ක්‍රමයෙන් හීන වෙයි. ඒක තමයි පුතේ හීනවන ඵලදා නීතියට බලපාන හේතුව වෙන්නේ. right. එහෙනම් අපි යමු ඊළඟ කොටසට. තුන්වෙනි ප්‍රශ්නට යන්නේ පුතේ. ඒ තුන්වෙනි ප්‍රශ්න නම් ඔයාට ගානක් හදන්න තියෙනවා. මම මෙතන ඔයාට මේ වෙලාව දෙන්නේ නෑ පුතේ ගාන හදන්න. මම ඔයාට මේකේ ප්‍රස්තාර සටහන එන ආකෘතිය දැන් ඇඳලා පැහැදිලි කරනවා. මම පුතාලා මේක ගෙදරදී ප්‍රස්තාර කොලයක ඇඳලා මම කියන විදිහට ඒක ලකුණු කරගන්න ඕන. හරි බලන්නකෝ ගාන මේක දීලා තියෙනවා පුතා ශ්‍රමයයි මුළු නිෂ්පාදිතයයි. අහන්නේ ආන්තික ඵලදාවයි සාමාන්‍ය ඵලදාවයි ගණනය කරන්න. පුතා ඔතන එක දත්තයක් වෙනස් කරගන්න හැමෝම හොඳට බලා ගන්න. ශ්‍රමය ඒකක 6 දී නිෂ්පාදනයේ තියෙන 66නේ. ඒක 64 කරගන්න බලන්න. ශ්‍රමය ඒකක 6 දී නිෂ්පාදනය 66 64 කරගන්න. හරි. දැන් පුතේ මාත් එක්ක ගාන හදන්න යමු. ඔය පළවෙනි එකේ අහන්නේ සාමාන්‍ය ඵලදාවයි ආන්තික ඵලදාවයි ගණනය කරන්න. එතකොට ඔයා තීරු 4ක් ගන්න මෙහෙම. L කියලා තීරුවක් ගන්න. PP කියලා තීරුවක් ගන්න. ඊට පස්සේ MP කියලා තීරුවක් ගන්න. හරි? ඊට පස්සේ AP කියලා තීරුවක් ගන්න. දැන් ඔයාට අහන්නේ MP සහ AP. MP හොයන්න පුතේ ඩෙල්ටා TP බෙදීම ඩෙල්ටා L දාලා දැන් කියලා දුන්නා. AP හොයන්නේ TP බෙදීම L දාලා. TP බෙදීම L දාලා. හරි? දැන් එහෙනම් අපි L වල අගේ බිඳුවේ ඉඳලා 10 දක්වානේ තියෙන බිඳුව 1 2 3 4 5
6 7 8 9 10 ආදී වශයෙන් තියෙනවා. හරි. මම මේකේ උත්තර ටික දාන්නම් ඔයා ලියාගන්න. ගෙදර ගිහිල්ලා ආපහු හදන්න පුළුවන් කියන්නේ ඔයාලට ගෙදරදී ආය හදන්න පුළුවන්. බිඳුවේදී බිඳුවයි මෙතන 4 10 21 20 ඊළඟ 40 53 64 72 ඊළඟට අහපව් 72 ඊළඟට 70 කොහොමයි තියෙන්නේ. හරි. දැන් ඔයාගේ MP වල අගයන් කියන්නේ මේ අතර අගයක් එන්න ඕන කියලා ඔයාලා දන්නවා. ඔයාලට මම තීරි පන්තියේදී මේක කියලා දුන්නා. මේ අතර අගයක් තමයි පුතේ MP වලට එන්න ඕන. ඒ කියන්නේ ඩෙල්ටා TP බෙදීම ඩෙල්ටා L නේ. ඩෙල්ටා L හැම වෙලේම එකකින්ද මේ වෙනස ගත්තා නම් හරියට මෙතන 4යි එන්නේ. මෙතන 6යි එන්නේ. මෙතන 11යි එන්නේ. ඊළඟට 19යි එන්නේ. ඊළඟට 13යි ඊළඟට 11යි ඊළඟට 6යි ඊළඟට 2යි ඊළඟට බිඳුවයි ඊළඟ ඍණ 2යි ඔන්න ඔහොම එනවා. බාහනේ අගයන් ටික දාගන්න. ඊළඟට AP හොයන්න පුතේ TP අගයන් L ගෙන් බෙදලානේ හොයන්නේ. මේ ගානට එන්න ඕනේ එක ගාන. නේ මේවට අදාළ ඉලක්කම් ටික ඔයා දාගෙන යන්න ඕනේ. ඔයා ගෙදරදී මේක හදන්න තනියෙන් මම හදන එක බලලා ලියලා මොකද මේ තීරි පන්තිත් අපි මේව හැදුවා. දැන් බිඳුව බෙදීම බිඳුව එකේ උත්තරයක් නෑ. 4 ඊළඟට 4 බෙදීම එක 4යි. 10 බෙදීම 2 5යි ආන්නේ විදිහට. 21 බෙදීම 3 7යි. ඊළඟ 40 බෙදීම 4 10යි. ඊළඟට 53 බෙදීම 5 කියන්නේ 10.6යි. නේ ඊළඟට 64 බෙදීම 6 කියන්නේ 1යි මෙතන බිඳුවයි 10.6ට 6 වරක් 6 නේ එකත් 6.6.6යි 7යි කියන්නේ 6.7ක් විතර ගන්න අපි ආසන්න වශයෙන්. ඊළඟට ඊළඟ එකේ 70 බෙදීම 7 කියන්නේ 10යි. ඊළඟට ආයේ 72 බෙදීම 8 කියන්නේ 9යි. ඊළඟට 70 බෙදීම 9 කියන්නේ ආසන්න වශයෙන් නේ 72 බෙදීම මෙතන අපෝ 72 තියෙන්නේ. හරි 72 බෙදීම 9 කියන්නේ 8යි. ඊළඟට 70 බෙදීම 10 කියන්නේ 7 අවසාන. බලන්න මම කියන්නම්. AP එන්නෝනේ B ඉරි කෑල්ල 4 5 7 10 10.6 10.7 10 9 8 7 වශයෙන්. දැන් ඔන්න ඔය ක්‍රමයට එන්න ඕනේ සංඛ්‍යාදත්ත ලේඛනය. ඊට පස්සේ තමයි ඔයාලට අර ප්‍රස්ථාරය අඳින්න තියෙන්නේ. ඒ ප්‍රස්ථාරය ඔතන මම දෙන ප්‍රස්ථාරේ කොලයක ඇඳ ගන්න දැනට ඔතන ඉඩ තියාගන්න ප්‍රස්ථාර කොලයක් කරගෙන හරි ලස්සනට අඳින්න පුතේ. ඔයාලට මම මේ ප්‍රස්ථාරේ එන විදිහ කියලා දෙන්නම්. ඔයාලට මතක් වෙන්න ඕනේ මේක අපෙන් අහන්නේ මුළු පළදාව ආන්තික පළදාව සාමාන්‍ය පළදාව යන වක්‍ර ඇඳ කෙටි කාලයේදී නිෂ්පාදන ක්‍රියාවලියේ දැකිය හැකි ප්‍රධාන අවධි දක්වන්න කියලා කියන්නේ. ඒකේ වෙන කතන්දරයක් නැහැ. මෙන්න මේ විදිහටයි එන්න ඕන. ඔයාට මතකද මේ ප්‍රස්ථාරය අඳිද්දී අපි මේ පැත්තේ L අරගෙන මේ පැත්තේ TP දාලා එක ප්‍රස්ථාරයක් අඳිනවා. ඒකට සමගාමීව පහලින් තව ප්‍රස්ථාරයක් අඳිනවා මේ පැත්තේ L දාලා සිරසට දානවා අපි AP සහ MP කියන වක්‍ර දෙක. මතකයිනේ. ඕමයි ප්‍රස්ථාරය. එතකොට මේ ප්‍රස්ථාරයේ AP TP වක්‍රය මෙහෙම යනවා ඔයාලට තේරෙනවද? මෙන්න මේමයි TP පීටන්නේ. හරිද? මේ TP ගේ උපරිම ලක්ෂය මම මෙතන ගත්තොත් මේක මම පහක් ලකුණු කරනවා මේ අනිත් ප්‍රස්ථාරය හදාගන්න. එතකොට ඔයාලට පෙනේවි මේ මෙහෙම ප්‍රස්ථාර දෙක MP වක්‍රය නැත්නම් AP වක්‍රය මෙහෙම යනවා. උදාහරණ AP වක්‍රයනේ. AP මෙයාගේ උපරිමය හරහා අනිවාර්යෙන් යනවා MP වක්‍රය. ඒකල හරියටම MP වක්‍රය L අක්ෂයේ ඡේදනය වෙන්නේ මෙන්න මෙතන. මේ MP වක්‍රය. ඔයාලා මේවා තීරි පන්තියේ ඇඳලා මෙන්න මේ දෙන්න ඡේදනය වෙන තැන අනිවාර්යෙන්ම මෙයා මේ මෙතනින් පස්සේ මේ අගය අඩු වෙන්න පටන් නැත්නම් අඩු වෙන වේගයෙන් වැඩි වෙන්න පටන් ගන්නවා. මෙතන මේ MP උපරිමන ලක්ෂය
එතනින් උත්තරාට ඇඳොත් එහෙනම් වේගයෙන් මේක නිෂ්පාදන හැකියාව වේගයෙන් වැඩි වේගන යනවා මේ මුළු පළදාව. මේ ලක්ෂයට වඩා මෙන්න මේ අදියර තුන ලකුණු කරගත්තා නම් ප්‍රමාණවත්. මෙතන ඔයාලට මතකද මේ කොටස් තුනනේ. මේකට අපි කියන්නේ පළවෙනි අදියර. මතකද? පළවෙනි අදියර. මේ දෙවන අදියර. දෙවන අදියර. මේ තුන්වෙනි අදියර. මේ තුන්වෙනි අදියර. ඔයාලට මතකද මේවට නම් තිබ්බා අපි? මේ පළවෙනි අදියරේදී මොන පළද ක්‍රියාත්මක වෙනවා කියලා කිව්වේ. මේ පළවෙනි අදියරේදී ක්‍රියාත්මක වෙන්නේ පුතේ වැඩෙන පළ. වැඩෙන පළ. මතකද? ඊළඟ දෙවන අදියරේදී ක්‍රියාත්මක වුණේ මොන පළද? හීනවන පළ. හීනවන පළ. තුන්වන අදියරේ ක්‍රියාත්මක වෙන්නේ මොන පළද? ඍණ පළ. ඍණ පළ. මේ කොටසේ වැඩෙන පළ තිබ්බා. මේ තියෙන වැඩෙන පළ. මේ තියෙන හීනවන පළ. මේ තියෙන ඍණ පළ. හරි. බලන්න ඔන්න ඔය කියන අදියර තුන නම් කරන්න කියලා තමයි මගෙන් කියන්නේ. දැන් මේ කෙටි කාලයේදී ආයතනයක මුළු පළදාවක් වේයි සාමාන්‍ය හා ආන්තික පළදා වක්‍ර දෙකයි අතර තියෙන සම්බන්ධය තමයි වාගෙන් ඔය බලාපොරොත්තු වෙන්නේ පිටුවේ. මේකට අදාළ ප්‍රස්තාර සටහන ඔය පුතාලා අඳින්න ඕන. මම අර දල සැලැස්මක් දුන්නේ වාට ඒක තේරුම් ගන්න විතරයි. ඕක අපි තියරි පන්තියේ උපරිමයෙන් කතා කරලා තියෙන මාතෘකාවක්. ඒකල මම වාට කියලා දීලා තියෙනවා මේ ප්‍රස්තාර සටහන විස්තර කරන්න. ඒ නිසා මේ ප්‍රශ්නේදී මම මෙච්චරයි කතා කරන්නේ මේ ටියුට් එකේ. පුතා මේ ලේඛනය මම ඔයාලට දුන්නා. ප්‍රස්තාරයේ එන විදිහ ඔයාලට මම කියලා දුන්නා. ඔයා මේක ප්‍රස්තාර කොලයක අනිවාර්යයෙන්ම අඳින්න ඕන. පැහැදිලිද කතාව? එහෙනම් ප්‍රස්තාර කොලයක අනිවාර්යයෙන්ම මේ ටික ඇඳ ගන්න ඕන. හරිනේ? right. එහෙනම් අපි යමු පුතේ ඊළඟ ප්‍රශ්නෙට. ඒ කොටසට ඉඳ තියාගන්න ඔයාලා මේ දත්ත ටික ලියාගත්තා කියලා හිතනවා. ඔයාලට පුළුවන් මම කිව්වා අර වීඩියෝ එක ඔය විදිහටම දාන හින්දා ඒ ටික ලියා ගන්න පුළුවන් පුතාලට. ඒ වගේම මේ වක්‍ර මේක බලාගෙන ඉඳලා වැඩක් නැහැ. ඔයා ප්‍රස්තාර කොලයක අනිවාර්යයෙන්ම ඒ කොටස් ටික සම්පූර්ණ කරගන්න ඕන. හරිනේ? right. අපි හතරවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටසට යන්න හදන්නේ. පුතේ දැන් ඔය අපි කතා කළ අවසාන කලේ කෙටි කාලේනේ. කෙටි කාලීන නිෂ්පාදන ක්‍රියාවලිය අවසාන කලේ. right. අපි එහෙනම් දිගු කාලීන නිෂ්පාදන ක්‍රියාවලියට යනවා. දිගු කාලීන නිෂ්පාදන ශ්‍රිතය ගැන ඉස්සල්ලාම අහලා තියෙනවා. දිගු කාලීන නිෂ්පාදන ශ්‍රිතය. දැන් දිගු කාලයේදී ඔයා දන්නවා ආයතනයේ සතුව ස්ථාවරයි විචල්‍ය කියලා සාධක දෙවර්ගයක් නැහැ. සියලුම සාධක විචල්‍ය සාධක බවට පත් වෙනවා. ඒ හින්දා ආයතනයේ නිමවම තීරණය වෙන්නේ විචල්‍ය සාධක වලට අනුව. ඒ හින්දා දිගු කාලීන නිෂ්පාදන ශ්‍රිතය අපි ඉදිරිපත් කරොත් ඒක අපිට ලියන්න පුළුවන් මෙන්න මේ ක්‍රම දෙකක් තියෙනවා. හොඳට බලන්න. එකක් තමයි Q රඳා පවතිනවා. L1, L2, L3 තිප්පේලිය Ln K1, K2, K3 තිප්පේලිය Kn. ටිකක් දිගයි මේ සමීකරණය. ඇයි ඒකදී උනේ අර K කියන ඒවත් වෙනස් වෙනවා. ස්ථාවර සාධකත් වෙනස් වෙනවා කියලා අපි කිව්වා. ඒතර තව ක්‍රමයක් ලියන්න පුළුවන් මේක F රඳා පවතිනවා. මෙතන V1, V2, V3 තිප්පේලිය Vn, F1, F2, F3 තිප්පේලිය Fn. මේ කියන ක්‍රම දෙකටම අපිට දිගු කාලීන නිෂ්පාදන ශ්‍රිතය ඉදිරිපත් කරන්න පුළුවන්. පැහැදිලිද? ඉතින් අපි කියන්න ඕනේ දිගු කාලීන නිෂ්පාදන ශ්‍රිතය කියන්නේ මොකක්ද? දිගු කාලයේදී ආයතනයක් සතු සියලු සාධක වෙනස් වේ. එකී සියලුම සාධකවල වෙනස් වීමට අනුව ආයතනයේ නිමවම හැසිරෙන ආකාරය අතර පවතින තාක්ෂණික සම්බන්ධතාවය තමයි දිගු කාලීන නිෂ්පාදන ශ්‍රිතයෙන් පෙන්නන්නේ. ඒක අපිට මෙහෙම ඉදිරිපත් කරන්න පුළුවන්. හරි එහෙනම් ලියා ගන්න මෙහෙම. අපි ලියමු.
දිගු කාලයේදී ආයතනයක් සතු සියලු සාධක විචල්්‍ය සාධක බවට පත්වේ. විචල්්‍ය සාධක බවට පත්වේ. එකී විචල්්‍ය සාධක හා නිමවුම අතර පවත්නා තාක්ෂණික සම්බන්ධතාවය දිගුකාලීන නිෂ්පාදන ශ්‍රිතය මගින් නිරූපණය කරයි කියලා ඔයාලට පුළුවන් මේ දෙක ලියාගන්න බලන්න. පළවෙනි එක ලියන්න Q සමානයි F වරහන් ඇතුලේ L1 L2 L3 තිත්පේලියක් Ln, K1 K2 K3 තිත්පේලියක් Kn. ඊළඟට දෙවෙනි ක්‍රමය ලියාගන්න Q සමානයි F වරහන් ඇතුලේ V1 V2 V3 තිත්පේලියක් Vn, F1 F2 F3 තිත්පේලියක් Fn. අන්න ඒ විදිහට අපිට දිගුකාලීන නිෂ්පාදන ශ්‍රිතය ඉදිරිපත් කරන්න පුළුවන්. හරිනේ? රයිට්. තව එක කොටසකට අපි යමු. පුතේ දැන් මේ පිරිවැය පාඩමේ මේ රිවිෂන් ටියුට් එක සම්පූර්ණයෙන්ම අපි Zoom lesson හරහා කරන්නේ. දැන් හෙට තියෙන Zoom පන්තියේදී ඔයා මේ පිරිවැය පාඩමේ මේ ටියුට් එකම අරගෙන එන්න. ඊළඟ දවසේ අපි ජාති ගිණුම් කරන්නේ පාඩමට අදාළව හෙට දවසේ මම තව වීඩියෝ එකක් ඔයාලට දානවා. ජාති ගිණුම් කරන්නේ පාර්ට් 4 වෙන්න ඕනේ මම හිතන්නේ. ඒ කියන්නේ ඒ කොටස් ටික අපි සාකච්ඡා කරලා වීඩියෝ එකක් හදලා ඒක ඔයාලට දානවා. ඒ වීඩියෝ එකෙන් ජාති ගිණුම් කරන්නේ පාඩමට අදාළ නෝට් ටික ලියා ගන්න. ඒ කතාවට අහුම්කම් දෙන්න ගණන් හදන දක්වා වියදම් ප්‍රවේශය දක්වාම ඒ වීඩියෝ එකේ තියෙනවා. එතකොට ඔයාලට වියදම් ප්‍රවේශයත් අවසන් වෙනවා. ඊට පස්සේ ආදායම් ප්‍රවේශයට අදාළව තව වීඩියෝ එකක් දානවා. එතකොට ජාති ගිණුම් කරන්නේ පාඩම අවසానයි. හරි, තව වීඩියෝ 2-3ක් යයි. එතකොට මේ පාඩම අවසන් වුණාට පස්සේ අපි මේ ඔන්ලයින් මේ Zoom එක හරහා මේ පිරිවැය පාඩම දිගින් දිගටම කරලා ඉවර කරනවා දිගටම. හරිද? ඊට පස්සේ අර පේපර් ටිකයි විදේශ විනිමය පාඩමේ කොටස් ටිකයි සාකච්ඡා කරනවා. හරි. එහෙනම් ලියා ගන්න ඊළඟ කොටසට අපි යමු. දෙවෙනි කොටස පරිමාණානුකූල ඵල, ස්ථාවර පරිමාණානුකූල ඵල හා අඩුවන පරිමාණානුකූල ඵල යන සංකල්ප හඳුන්වන්න. එතන එක වචනයක් අඩු වෙලා ප්‍රශ්නේ පටන් ගන්න තරම ලියා ගන්න පුතේ වැඩෙන කියන වචන. වැඩෙන පරිමාණානුකූල ඵල, ස්ථාවර පරිමාණානුකූල ඵල හා අඩුවන පරිමාණානුකූල ඵල කියන්නේ මොනවද කියලා අහනවා. හරි, ඔයා දන්නවා මේක අදාළ වෙන්නේ දිගු කාලයකට. දිගු කාලයේදී ආයතනයක ඵලදාව හැසිරීම තීරණය වෙන්නේ පරිමාණානුකූල ඵලදා නීතියට අනුව කියලා අපි ඉගෙන ගත්තා. එතරම්දි මේ පරිමාණානුකූල ඵලවල ප්‍රධාන ස්වરૂප තුනක් තියෙනවා. වැඩිවන පරිමාණානුකූල ඵල, ස්ථාවර පරිමාණානුකූල ඵල හා අඩුවන පරිමාණානුකූල ඵල. උතේ මේකේ ඒ තුන හඳුන්වන්න කියලායි කියන්නේ. දැන් මම හේතු සහිතව කියලා දෙනවා. පළවෙනි එකට අපි දාමු වැඩෙන නැත්නම් වැඩිවන පරිමාණානුකූල ඵල. වැඩිවන පරිමාණානුකූල ඵල. පරිමාණානුකූල ඵල. මොනවද මේ වැඩිවන පරිමාණානුකූල ඵල කියලා කියන්නේ? වැඩෙන පරිමාණානුකූල ඵල. වෙන්න මෙහෙම කියනවා. දිගු කාලයේදී ආයතනයක් සතු සියලු යෙදවුම් වෙනස් කරන අනුපාතයට වඩා වැඩි අනුපාතයකින් ආයතනයේ ඵලදාව වෙනස් වෙන තත්වයට අපි කියනවා
වැඩි වෙන පරිමාණානුකූල ඵල කියලා. ඒ කියන්නේ මෙතනදී නිමවුම වෙනස් වෙන ප්‍රතිශතයේ විශාලයි යෙදවුම් වෙනස් වෙන ප්‍රතිශතයට වඩා. යෙදවුම් 10%කින් වෙනස් වෙද්දී නිමවුම 30%කින් වෙනස් වෙනවා නම් වැඩි වෙන පරිමාණානුකූල ඵල තමයි හටගන්නේ. මේ සඳහා බලපාන හේතුව මොකක්ද? හේතුව තමයි පරිමාණානුකූල පිරිමැසුම් පැවතීම. ඒ කියන්නේ ආයතනයක පරිමාණය විශාල වීම නිසා අභ්‍යන්තර හා බාහිර පරිසරය තුලින් හටගන්නා වාසි තමයි පරිමාණානුකූල ඵල වැඩි වෙන්න බලපාන හේතු වෙන්නේ. ඔයාලට මතක ඇති එතන පරිමාණානුකූල පිරිමැසුම් යටතේ අපි කියලා දීලා තියෙනවා අලෙවිකරණ පිරිමැසුම් නේද? තාක්ෂණික පිරිමැසුම්, මූල්‍ය පිරිමැසුම්, අවදානම් දැරීමේ පිරිමැසුම්, ඒ විදිහට පරිමාණානුකූල පිරිමැසුම් වල ස්වභාවයන් කීපයක් තියෙනවා. ඒ වැඩි වෙන පරිමාණානුකූල ඵල හටගන්නේ ආන්ගේ පිරිමැසුම් පවතින තත්ත්වයක් තුල. හරි අපි ඒක ලියාගමු බලන්න. ලියන්න වැඩි වෙන පරිමාණානුකූල ඵල. ඒක අපි පුළුවන් තරම් ලියමු. ඊළඟ දවසේ කතා කර හැකි අපිට වැඩි වෙන පරිමාණානුකූල ඵල. එතන ලියන්න. ආයතනයක දිගු කාලයේදී යෙදවුම් වැඩිවන වේගයට වඩා වැඩි වේගයකින් මුළු ඵලදාව වැඩිවන තත්වය වැඩිවන පරිමාණානුකූල ඵල වේ. එනම් ආයතනයේ පරිමාණය විශාල වන අනුපාතයට වඩා වැඩි අනුපාතයකින් ඵලදාව වැඩිවන තත්වයයි. මේ සඳහා බලපානු ලබන්නේ පරිමාණානුකූල පිරිමැසුම් වේ. ඒ සඳහා බලපාන හේතු කීපයකි. ඒ කියන්නේ පිරිමැසුම් වැඩි වෙන්න බලපාන හේතු කීපයකි. අපි ඊළඟ දවසේ ටික පැහැදිලි කරගමු පුතේ.